ඔබ දන්නවා පහුගියදා ඇමරිකන් එක්සත් ජනපදයේ නඩුවක් ගියා ලංකාවේ ඇමරිකන් එක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලි වික්‍රමසූරිය පිළිබඳව. මේ ජාලි වික්‍රමසූරිය පිළිබඳ ගියපු නඩුව තමයි ලංකාව වෙනුවෙන් තානාපති කාර්යාලයක් මිලදී ගැනීමේදී ඔහු මුදල් වංචා කොට ඇති බව. මේ පිළිබඳව අපි පැමිණිල්ලක් කරලා තිබුණා. විමර්ශනයක් වාර්තා කරලා තිබුණා. ජාලි වික්‍රමසූරිය අප ලබා පවුල පිටින් පැනලා ගියා. ජාලි වික්‍රමසිංහ යනු මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරකි. එතකොට අද මේ මාසේ ජාලි වික්‍රමසිංහගේ නඩුවේ අවසන් තීන්දුව ලබා දීමට නියමිතව තිබෙන එක්සත් ජනපදයේ ඒ පිළිබඳ සමස්ත වාර්තාව තිබෙනවා. ඒ කියන්නේ රජය විසින් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් 6 මිලියන 6.25 ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් 62,50,000ක මුදලින් ඇමරිකානු ඩොලර් 33,20,000ක මුදලක් කොමිස් මුදල් ලෙස පෙන්වා අයථා පරියන්ඩ කිරීම පිළිබඳව චෝදනා. ඒ කියන්නේ ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය මිලදී ගැනීම සඳහා වෙන් කරන මිලියන 6.2ක් ඒකෙන් ගහලා තියෙනවා මිලියන 3.3ක්. ඒ කියන්නේ 55ක් ගහලා තියෙනවා. මේ ඒ තොරතුරු අද ඇමරිකන් එක්සත් ජනපදයේ අධිකරණයේදී ඔහු පිළිගෙන තිබෙනවා එවැනි කොමිස් මුදලක් ගත්තු බවට. ඔහු පිළිගෙන තිබෙනවා අධිකරණයේදී. හරිද? මේ අද අපේ රටේ ජනතාවගේ සල්ලි. ඊළඟ ඔයගොල්ලෝ දන්නවා පහුගියදා පැන්ඩෝරා පේපර් හොරා එළියට ආවා. නේද? ඩොලර් මිලියන 160කට ආසන්න මුදලක් තිරුනඩේෂන් සහ නිරූපමා පවුලට හිමිකාරීත්වයේ තිබෙන බව. අපි දිගින් දිගට මතත් කියනවා. මේ තා පැහැදිලි. අපි දිගින් දිගට පෙන්වා දෙනු ලැබුවා තිරුනඩේෂන්ගේ නමින් තමයි බැසිල්ගේ ගොඩක් දේපල තිබෙන්නේ කියලා. ඒක සමහර අය මට කිව්වා මේක පාර්ලිමේන්තුවේ නැතුව එළිය කියන්න කියලා. එළිය අවස්ථා ගණනාව කිව්වා අදත් කියනවා. අදත් කියනවා. එළිය අවස්ථා ගණනාව කිව්වා අදත් කියන එහෙම තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා සුප්‍රසිද්ධ ගනුදෙනුවක් සිද්ධ වුණා ගින්නිල්වලා කියන ගනුදෙනුව. මේ ගින්නිල්වලා කියන ගනුදෙනුව ඇවිල්ලා අපි ඉන්නවා අමාත්‍යංශ ලේකම්වරු ගණනාව හිටපු අමාත්‍යංශ ලේකම්වරු. සාමාන්‍යයෙන් අපේ රටේ මැතිවරණයක් වෙලාවකදී මැතිවරණ ප්‍රකාශයට පත් කරාට පස්සේ සියලු අමාත්‍යංශවල මිලදී ගැනීම වියදම් අත්‍යවශ්‍යව හැර සියල්ල නතර කරනවා. එහෙම නාසක පිරිස් මහත්මයා සාමාන්‍යයෙන් නේද? ඒ කියන්නේ මැතිවරණ ප්‍රකාශයට පත් කරාට පස්සේ අත්‍යවශ්‍ය ගනුදෙනු හැර සියල්ල නතර කරනවා. හැබැයි එසේ තිබියදී වාරි මාර්ග අමාත්‍යංශ ලේකම් අයිවන්ද සිල්වා කියන මහත්මයා විසින් ඒ වෙලාවේ වාරි මාර්ග ඇමති නිමල් සිරිපාල් සිල්වා 2014 12/24 ඒ කියන්නේ කවද්ද? ඡන්දේ ජනවාරි 8 මේ 2015 මිලියන 1000ක් චීන සමාගමක් වෙත ලබා දෙනවා. 2015 1/1 ජනවාරි මාසේ 1 වෙනිදා මිලියන 2009ක් එම සමාගමට නැවත ලබා දෙනවා. 2015 1/6 ඡන්දේ අනිද්දා අද මන් දන්නේ රජේ කාර්යාලය අරලා තියෙනවද කියලා. හරිද? මිලියන 1003ක් ලබා දෙනවා. මේ ඔක්කොම ගත්තා මිලියන 4100. එක පස් පිටල්ලක් කපලා නැහැ. කාටද මේ මුදල් ලබා දුන්නේ? මේ මුදල් ලබා දුන්නේ චයිනා නැෂනල් මර්චරි කියන සමාගමට. මේ සමාගමට මේ සල්ලි ලබා දුන්නේ. ඒ සමාගමේ තිබෙනවා හොන්කොන් වල account එකක්. නාගාව accounts numbers මේ ෆයිල් එකේ තියෙනවා. හොන්කොන් වල තියෙන account එකෙන් මුදල් වගේක් නිදහස් කරනවා රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගමකට.
ඒකත් හොන් කොන් වල තියෙන account. ඒකට විටින් විට නිදහස් කරලා තියෙනවා ඩොලර් මිලියන 5ක්. ඩොලර් මිලියන 5ක්. එතකොට වාරි මාර්ග අමාත්‍යාංශයෙන් කඩිමුඩියේ චීන සමාගමට සල්ලි දෙනවා. එම චීන සමාගම විටින් විට ඩොලර් මිලියන 5ක් රූත් ඉන්ටර්නැෂනල් කියන කම්පැනි එකේ account එකට වමාරු කොට තිබෙනවා. ඒ කම්පැනි කාගේද? ඒ කම්පැනි එක තිරු නඩේෂන්ගේ. ඒ කම්පැනි එකෙන් මෙහි කොල්ලුපිටියේ පිහිටි ශ්‍රී ලංකාවේ බැංකුවක් වෙත සල්ලි යවනවා. ඒ ශ්‍රී ලංකාවේ තියෙන බැංකුවේ ගිණුමෙන් සල්ලි වියදම් කරලා තිබෙනවා මල්වානේ ඉඩම ගන්න. මල්වානේ ඉඩමක් ගන්නවා. ඒ ඉඩම ගන්න කොල්ලුපිටියේ බැංකු ශාඛාවේ මුදල් වියදම් කරනවා. ඒ බැංකු ශාඛාවට රූත් ඉන්ටර්නැෂනල් කියන සමාගම account එකකින් සල්ලි එනවා තිරු නඩේෂන්ගේ. ඒ සමාගමට චීන මර්චන්ට් කම්පැනිෙන් සල්ලි එනවා. චීන මර්චන්ට් කම්පැනියට වාරි මාර්ග අමාත්‍යාංශයෙන් කඩිමුඩියේ ඡන්දේ කට උඩ තියාගෙන සල්ලි දෙනවා. මොකද කියන්නේ? මෙන්න මේ ධනය තමයි පැන්ඩෝරා වලින් එළියට එන්නේ. ඊළඟ ඔබලා දන්නවා පහුගිය දවස්වල ලන්ඩන් මහාධිකරණයේ නඩුවක් ගියා එංගලන්තයයි ප්‍රංශයයි ඇමරිකන් එක්සත් ජනපදයේ එකතු වෙලා පරීක්ෂණයක් කරා ප්‍රංශ එයාබස් සමාගම එක් රටවල් වලට එයාබස් මිලදී ගැනීම සඳහා බලපෑම් කරමින් වැඩිපුර මිලදී අරගෙන තියෙනවා කියලා පරීක්ෂණයක් ගියා ජාත්‍යන්තර පරීක්ෂණයක් ගියා. ඒ ජාත්‍යන්තර පරීක්ෂණයේ ලන්ඩන් මහාධිකරණ නඩුවක් ගොනු වුණා. මේක අපි මීට පෙර අවස්ථා ගණනාවකදී කිව්වා. මට මතකයි මම එක අවස්ථාවකදී කිව්වා මේ යාබස් මිලදී ගන්න එයා ලංකා අධ්‍යක්ෂ මණ්ඩලය රැස්ුනේ. ඒ කියන්නේ අපිත් ප්‍රංශ බස් සමාගමේ යාබස් අරගෙන ගිවිසුමක් අත්සන් කරනවා. ඒ යාබස් සමාගමෙන් අපි ගිවිසුම අත්සන් කරන්නේ අත්සන් කිරීමේ එකඟතාවයේ එයා ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තියන්නේ ඒ තීන්දුවගත් රැස්වීම තියන්නේ චමල්ගේ නිල නිවසේ බත්තරමුල්ලේ. මොකද ඔහුගේ පුතා එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක්. හරිද? මේකේ එකඟතාවයකට එනවා සාමාන්‍යයෙන් මිලදී ගන්න මාගාව තියෙන වාර්තා දෙකක්. එකක් ලන්ඩන් මහාධිකරණයේ නඩු වාර්තාව තිබෙනවා. ඊළඟ ගත්තොත් විශේෂයෙන් ගත්තොත් මෙම බස් මිලදී ගැනීම සඳහා පොඩ්ඩක් මෙතන හදාගමු නේද? මෙම බස් මිලදී ගැනීම සඳහා එයා බස් මිලදී ගැනීම සඳහා එකඟතාවයක් එනවා. ඒ යා බස් තමයි ඒ 330 වර්ගයේ යානා 6ක් ඒ 350 වර්ගයේ යානා 4ක් සහ ඒ 350 යානා 4ක් කල්බදු ක්‍රමයට ලබා ගන්න. කියන්නේ ඒ 350 ගුවන් යානා 4කුත් ඒ 330 ගුවන් යානා 6කුත් ඒ 350 ගුවන් යානා 4ක් කල්බදු ක්‍රමයටත් මිලදී ගන්න. ඒ කියන්නේ ගුවන් යානා 14ක්. මේකේ සමස්ත මිලදී ගැනීම ඩොලර් බිලියන 2.2යි. ඩොලර් බිලියන 2.2යි මතක තබා ගන්න. ලංකා ඉතිහාසයේම සිදු වී තිබෙන විශාලතම මිලදී ගැනීම. සාමාන්‍ය විශාලතම ඉදිකිරීම තිබුණේ හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.3යි. ඒක තමයි ලොකුම ටෙන්ඩරේ. ලංකාවේ ලොකුම මිලදී ගැනීම තමයි මේ අය බස් ගන්න දුන්නේ. මේ මිලදී ගැනීම සඳහා මා කලින් කිව්ව අධ්‍යක්ෂ මණ්ඩල රැස් වෙන්නේ කතානායකවරයාගේ නිල නිවසේදී. මේ මිලදී ගැනීමේදී එකඟතාවයකට එනවා මේ විදිහට. ඒ 330 යානාව සැපීමට පසුව ඩොලර් මිලියනය බැගින්ද ඒ 350 යානාවක් සැපීමට පසු
ඩොලර් මිලියන 1.6 බැගින්ද කල්බදු ක්‍රමයට ගන්නා යානා 4ට ඩොලර් ලක්ෂ 3 බැගින්ද කප්පම් ගෙවන්න එකඟතාවයකට එනවා. ඔක්කොම ගත්තාම ඩොලර් මිලියන 16.1ක් එකඟතාවයකට එනවා. මේ එළියට කොහෙද? අපි මෙහෙ කිව්වා නැවත කිව්වා මේ සියලු තොරතුරු අද ලන්ඩන් මහාධිකරණයේ තිබෙනවා. ඊට පස්සේ මෙම පරීක්ෂණය යනකොට මේ ඩොලර් මිලියන 16ම ලැබුණේ නැහැ. මොකද ආණ්ඩුව පෙරළුණා. ඩොලර් මිලියන 2ක අත්තිකාර මුදල් ලබා දී තිබුණා. ඒ ඩොලර් මිලියන 2 අත්තිකාර මුදල බ්‍රූනායි වල පිහිටි ඒ වෙනකොට යාලංකා එකේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ account එකට ඒ ඩොලර් මිලියන 2 ගිහින් තිබෙනවා බ්‍රූනායි වල. ඒ බ්‍රූනායි වල ඩොලර් මිලියන 2 ඕස්ට්‍රේලියාවේ account එකකට මාරු කරනවා. ඕස්ට්‍රේලියාවේ account එකෙන් යම් මුදල් ප්‍රමාණයක් ලංකාවේ ගිණුම් 3කට එනවා. ඒකෙන් එක ගිණුමක් තමයි නිමල් පෙරේරාගේ ගිණුම. You're watching the Life Traveler channel.